මෙන්න ඩයිසැකරයිඩ්. දැන් තේරුණාද නැද්ද? හරි. එතකොට මෙන්න ජලානුවක් වෛද්‍යව එකක් ඉවත් වුණා මෙන්න සූත්‍රය. මතක තියාගන්න අමාරු නෑ. දැන් ඔයගොල්ලෝගෙන් මම අහනවා මේ ඩයිසැකරයිඩ්ස් වර්ග මොනවද? ඒක කලින් මම අහනවා. ඩයිසැකරයිඩ් වල පොදු ලක්ෂණ මොනවද? මෙන්න පැණි රසද? බොහෝමයක් පැණි රසයි. ජලයේ දිය වෙනවද? ජලයේ දිය වෙනවා. එනත්තත් ඒ බොන්න කොහමද? ජලයේ දිය වෙනවා. ස්පටිකද? ස්පටික රූපී. එහෙනම් ඩයිසැකරයිඩ් ස්පටික රූපී. පැණි රසයි බොහෝමයක් ජලයේ දිය වෙනවා. ඊට පස්සේ මේ ඩයිසැකරයිඩ්ස් තුනක් ඔබට කියලා දෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. අපි ඒක වෙන වෙනම යමු. මේක ගොඩේ කොළුඩ ගියොත් ටිකක් එහාට මෙහාට වෙන්න පුළුවන්. හැබැයි හරි ලේසිම පාඩම බලන්න දවස් දෙකක් ගියාම මේව සාමාන්‍ය සරල වෙන්න ඇති. හොඳයි ආදරණීය ළමයි මොනොසැකරයිඩ් කියන්නේ C6H12O6. එයින් අණු දෙකක් එකතු වෙනාම ඩයිසැකරයිඩයක් හැදෙනවා. දලනුව පිට කරන නිසා ඩයිසැකරයිඩේ සූත්‍රය මට කියන්නේ C12H22O11. තනියම කියන්නේ ඩයිසැකරයිඩ් සූත්‍රය කියන්නේ C12H22O11. මෙන්න ඩයිසැකරයිඩ්. මේ ඩයිසැකරයිඩ් වර්ග කීයක් කියලාද? 3යි. කියන්නේ 3 මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. ඒ තුන ගැන වෙනම කතා කරන්න හින්දා දැන් ඕනේ නැහැ. මම අහනවා ඩයිසැකරයිඩ් වල පොදු ලක්ෂණ. ජලයේ දිය වෙනවද නැද්ද? දිය වෙනවා. පැණි රසද නැද්ද? බොහොමයක් පැණි රසයි. එක්කෙනෙක් පැණි රස නැහැ. ඊළඟට ස්පටික රූපය කැට වශයෙන් ගන්න පුළුවන්ද? සීනි කැට ස්පටික රූපී. දැන් තේරුණානේ? එහෙනම් අපි මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් තුන් දෙනා කරාම ඩයිසැකරයිඩ් ඉවරයි. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් ඉවර කරන්න මට තියෙන්නේ පොලිසැකරයිඩ්. අන්න ජෛව අණු හතරෙන් එකක් ඉවර වෙනවා. තේරුණානේ? මේක ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. ඒක ලබන සතිය ඔබට ඇස්තෙන් පේන්න. මෙතෙන් නම් මම එක කරනවා. රයිට්. හොඳයි. එහෙනම් අපි ලස්සනට ඩයිසැකරයිඩ් ගැන ලියමු. සූදානම්? දැන් ගන්න බෑ. ලස්සනට ලියන්න. ලියන්න. මොනොසැකරයිඩ් අණු දෙක එක්වි ජල අණුව පිට කරමින් සෑදෙන්නේ ඩයිසැකරයිඩ් වේ. ජල අණුව පිට කරමින් සෑදෙන්නේ ඩයිසැකරයිඩ් වේ. ජල අණුව පිට කරමින් සෑදෙන්නේ ඩයිසැකරයිඩ් වේ. ඩයිසැකරයිඩ් වේ. එහෙනම් දැන් ආදරණීය ළමයි මෙන්න මොනොසැකරයිඩ් අණු දෙකක් මෙන්න ඩයිසැකරයිඩ් අණු ජලය. ඔය කිව්ව කතාව. ඒ නිසා ඔබ ස්ක්‍රීන් එක හොඳට බලන්න. බලලා මේක ලස්සට ලියන්න. මේක තුලිතයි C6H12O6 එන් අණු දෙකක් ඊතලයක් C12H22O11 ධන H2O. මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මෙයා තමයි ඩයිසැකරයිඩ්ස්. ලස්සට ලියන්න පොත. පොඩිම අපට කණික පේන්න කිවර කරන්න. C12H22O11. ඕගොල්ලන්ට පෙළ පොත් ලැබී සමහර පාසල්වල දීලා තියෙනවා. ලියන අතරේ මම මේ කතා කරන්නේ පෙළ පොත් ලැබී ඒ නිසා කොහොම හරි පෙළ පොත ලබා ගන්න මාරුවෙන් මාරුට හරි ඉස්කෝලේ යන අය නොගිහින් ඉන්නේ කියන්නේ මට ඒක අයිතියක් නැහැ. පෙළ පොත ලබා ගන්න බලන්න. මේ 24 වෙනිදා පාසල් නිවාඩු දෙන බවක් දැනගන්න තියෙනවා. ඉතින් එහෙම දුන්නොත් ඒ කියන්නේ තුන්වෙනි වාරි ඉවර වෙනකොට ඊළඟ අවුරුද්ද පොත් දෙන්නත් ඉඩ තියෙනවා නොදෙන්නත් ඉඩ තියෙනවා. සමහර පාසල්වල දීලා තියෙනවා. පෙළ පොත අවශ්‍ය නැහැ. මතක තියාගන්න මම උගන්වනවා. අර ඔබට ඕන ඩයග්‍රෑම් එකක් බලන්න අභ්‍යාසයක් කරන්න අන්න ලේසි. එච්චරයි. පෙළ පොත අවශ්‍ය නැහැ. අපේ ඔබේ පෙළ පොතයි ගුරුවත් පොතයි දෙකම තියෙනවා. දැන් ලියන්නේ තියන්නේ කතරයක් දාන්න. දැන් කතරයක් දාන්න. අලුත් ළමයි කතරයක් දාන්නකොට නිකන් ඉස්ටා මාක් එකක් දාන්න.
ඔහොම ලියන් ගිහලා ඉවරයි කියලා හිතන්නකෝ වාක්‍යය. මම ආයේ කතරයක් දාන්න කිව්වා ඊළඟ රෝලට කතරේ දාන්න රෝල් අරින්නේ නැහැ. පොයින්ට් ෆෝම් එකෙන් මාතෘකා මේ මගේ නෝට් එක යන්නේ. කතර දදා යනවා රෝල් අරින්න බෑ. අලුත් රෝල් එක යන එක විතරයි තියෙන්නේ. අලුත් රෝල් එක පටන් ගන්න. දැන් කතරයක් දාන්න. ලියන්න. ඩයිසැකරයිඩ් බොහෝමයක් පැණි රසය. මොකද පැණි රස නැති කෙනෙක් ඉන්නේ හින්දා. ඩයිසැකරයිඩ් බොහෝමයක් පැණි රසය. ඔබ කැමට තේම බොඩි සීනි ඔක්සින් පැණි රසය ඩයිසැකරයිඩ්ස්. ඊළඟ කතරේ දාන්න. අර රෝලක් අරින්නේ අලුත් රෝලට යන බලන්න ඔයාලගේ නෝට් එක කොච්චර ලස්සනද පිළිවෙලද කියලා. ඊළඟ කතරේ දාන්න. ලියන්න. ජලයේ දිය වේ. එන ඩයිසැකරයිඩ් ජලයේ දිය වෙනවා. ඒ හින්දානේ තේ බොන්න හැකියි. ජලයේ දිය වේ. ඊළඟ කතරේ දාන්න රෝලක් අරින්න. රෝලක් අරින්න නෙවෙයි. ඊළඟ කතරේ දාන්න ඊළඟ රෝලේ. ඊළඟ රෝලක් අරින්න බා. ඊළඟ රෝලේ. ලියන්න. ස්පටික රූපය. ඒ කියන්නේ කැට වශයෙන් ගන්න පුළුවන්. සීනි කැට. ස්පටික රූපය ගන්න. ස්පටික රූපය. ඊළඟ කතරේ දාන්න නෝට් එක බලන්න ඔබට මතක තියාගන්න ලස්සනට පුළුවන්. ලස්සට ලියන්න. ඊළඟ කතරේ දාන්න. ඩයිසැකරයිඩ් ප්‍රධාන වර්ග තුනකි. ඩයිසැකරයිඩ් ප්‍රධාන වර්ග තුනකි. මේක කලින් මම ඉස්සත් ඒක දීලා තියෙනවා. නමුත් මෙතෙට නෝට් එකට යන්න. ඩයිසැකරයිඩ් ප්‍රධාන වර්ග තුනකි. ප්‍රධාන වර්ග තුනකි. A B C කියලා කැටගරි යන සිම්පල් A අලුත් රෝලකට කතර ඕනේ සිම්පල් A මොල්ටෝස් අපි කළා තියෙනවනේ ඔක ගිය සතියේ කරානේ මොල්ටෝස් ඊළඟ කතරේ සුක්‍රෝස් කතරෙත් නෙවෙයි B කියලා දාන්න C ඊළඟ කමෙන් ලැක්ටෝස් ඔන්න දැන් දරුවන් මාතෘකාව දාන්න මොල්ටෝස් කියලා උපමාතෘකාව මොල්ටෝස් දැන් ඩයිසැකරයිඩ් වල වර්ග තුන කතා කරන්න යන්නේ මොල්ටෝස් දැන් පාඩම හරිනේ දැන් පැහැදිලිනේ එච්චරයි මොල්ටෝස් දැන් ඔබ පැහැදිලි තියන්න දැන් මොදින් යමු මොකක්ද පැය දෙකකින් අපි උපරම වැඩ ටිකක් කරන්න තියෙනවා ලබහතිය මේක ප්‍රැක්ටිකල් එකක් කරන්න තියෙනවා ඒ නිසා දැන් පැය කියලා මොකක්ද මොල්ටෝස් දරුවන් මොල්ටෝස් හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා බලමු මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලානේ ඩයිසැකරයිඩ් දෙන්න එතකොට මොල්ටෝස් හැදෙන්නත් ඕනේ එහෙමනේ එයයි හදන මොනොසැකරයිඩ් තමයි ග්ලූකෝස් එහෙනම් මෙන්න ග්ලූකෝස් දාන ග්ලූකෝස් ඒ ඉන්නම් දෙකක් එපේ එහෙනම් මෙන්න මොනොසැකරයිඩ් දෙක මෙයා හදන මොනොසැකරයිඩ් දෙක මොකද්ද ග්ලූකෝස් මම දානවා ඊතලයක් කියන්න බලන්න මෙතන කවුද මම ලියන්න ඕනේ ඔබට මේක තේරුණා නා ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් තව ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් අණුවක් එක්ක එකතු වෙලා කවුද හදන්නේ ඩයිසැකරයිඩ් තමයි කවුද හදන්නේ ඒ ඩයිසැකරයිඩ් තමයි මොල්ටෝස් කියලා කියන්නේ මෙන්න මොල්ටෝස් හොඳයි ආදරණීය ළමයි මෙතන මොල්ටෝස් කියලා දාලා ඉවර කරන්න ඔබට පුළුවන්ද ඔන්න මීටර එක පාවිච්චි කරන්න මොල්ටෝස් කියලා දාලා ඉවරද නෑනේ අපි දන්නවනේ මොනොසැකරයිඩ් දෙකක් එකතුවලා ජලාණුවකුත් පිට වෙනවා කියලා එහෙනම් මේ මොනොසැකරයිඩ් දෙක ග්ලූකෝස් එකතු වෙලා හැදෙන මොල්ටෝස් හැබැයි ජලාණුව පිට වෙන්න ඕන එහෙනම් දාන ජලය කියලා ලියන්න ඔන්න ග්ලූකෝස් අණු දෙකක් මොනොසැකරයිඩ් ලෙස ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මොල්ටෝස් ජලය හදනවා. දැන් මට කියන්න මොල්ටෝස් පැනසයි ජලයේ දිය වෙනවා කොහෙද අපට වැඩිපුර හමුවන්නේ? ඔන්න බලා ගන්නකෝ. ඔබ සුදු බත් එකක් එහෙම මම කියන්නේ මොනවාක්වත් මිශ්‍ර නොවෙච්ච අරගෙන
ටිකක් විකන් ගිලින්න එපා. විකන් අද දවසේ රාත්‍රියේ කෑම කනකොට ඔක කරන්න. එහෙම ගිලින්න ඕන වුණත් ගිලින්න එපා. කටේම තියාගන්න. එහෙම විකන්න පුළුවන් තරම්. ඔබට දැනෙන්නේ මොන රසක්ද? පැණි රස. අන්න පිස්ටය කේකේ තියෙන ටයිලින් ඒ කියන්නේ ඇමයිලේස් එන්සයිමෙන් ජීර්ණ වෙලා සම්පූර්ණ ජීර්ණයද අර්ධ ජීර්ණයද? අර්ධ ජීර්ණ වෙලා හදන්නේ මෝල්ටෝස්. එහෙනම් පිස්ටය අර්ධ ලෙස ජීර්ණාම මෝල්ටෝස් හදනවා. එහෙනම් අද ඔබට මේ ප්‍රැක්ටිකල් එක ලැබෙනවා. හොඳට බත් ගුලියක් අරගෙන හපන්න ගිලින්න එපා. පුළුවන් තරම්. ඔබ බලන්න ඊට පස්සේ ඒක රසය. පෙනසයි. එහෙමනම් පිස්ටය ජීර්ණ වෙලා අර්ධ ලෙස හදිලා තියෙන්නේ මෝල්ටෝස්. අන්න ඩයිසෙක්‍රයිඩ් පෙනස. දැක්කනේ? ඊළඟට මම ඔබගෙන් අහනවා කොස්සැට සහ වැලි කොස්සැට කියන්නේ මොනවද? පුළුවන් නම් කියන්න. වැලි කොස්සැට කියන්නේ මොනවද? ඕගොල්ලන්ගේ ආච්චි දන්න. හැබැයි ඔබ දන්නේ නැහැ. සමහරට අම්මා දන්නේ නැතුව ඇති. හොඳේ මොනවද වැලි කොස්සැට කියන්නේ? ඔය ඒ කාලේ අය දැන් මම දැකලා නැහැ මේවා වැලි කොස්සැට කියලා මේ දැකලා නැහැ. ඉස්සර අපි පුංචි කාලේ මම හොඳටම දන්නවා. කාලා තියෙනවා. හරිම රසයි. මේ වැලි කොස්සැට හදන්නේ කොස්සැට වෙවිලා තියෙන කොස්සැට ටික තෙත සාමාන්‍ය තෙතමන තියෙන වැලි ගොඩක දානවා. වැලි ගොඩක දෑම වැලි වල ඇතුළත තෙතයි. ඒ තෙතමනේ හින්දා මේ කොස්සැට පැලවෙන්න පටන් ගන්නවා. පැලවෙනකොට මොකක්ද දන්නවද වෙන්නේ? කොස්සැට වල වැඩිපුරම තියෙන පිස්ටය. අන්න පිස්ටය අර්ධ ජීර්ණ වෙලා හැදෙනවා මෝල්ටෝස්. දැන් හැබැයි ගහක් එන්න දෙන්නේ නැහැ. පොඩි ප්‍රරෝහණය වෙන ඔන්න මෙන්න හදනකොට ටංගල් ගොඩට අරගෙන බේලනවා. දැන් නවතිනවා ප්‍රරෝහණය නවතිනවා. හැබැයි ඒකෙ තිබිච්ච පිස්ටය දැන් මොන වෙලාද? මෝල්ටෝස් වෙලා. අන්න දැන් ඒ කොස්සැට පැණි රසයි. මේවට තමයි අපි කියන්නේ වැලි කොස්සැට කියලා. දැක්කනේ? ආසයිනේ? එහෙනම් පිස්ටය අර්ධ ලෙස ජීර්ණ වුණාම මෝල්ටෝස් හදනවා. එහෙනම් ප්‍රරෝහණ වන බීජවලත් මෝල්ටෝස් තියෙන්නේ ඇයි? ඒකෙත් පිස්ටය අර්ධ ලෙස ජීර්ණ වෙච්ච හින්දා. අන්න මෝල්ටෝස් හැදෙනවා. මෝල්ටෝස් පැණි රසයි. ජලයේ දී වෙනවා. රසයක් නැහැ. එතකොට මේවා ඔක්සිහාරක සීනි වලට මාත් කරන්න පුළුවන් මොනොසැකරයිඩ් වගේ. එතකොට අපි ඒව ගැන එතනින් යහට කතා කරමු. වැඩි මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. මෝල්ටෝස් කියන්නේ කවුද? තව එක්කෙනෙක් මේක මට දෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ නෝට් එක දීලා ඊටු දෙන්න එකවර කරන එක හොඳයි කියලා. එහෙනම් ලියන්න මෝල්ටෝස් කියන මෙහෙම. ලියන්න මෝල්ටෝස් සැදී ඇත්තේ ग्लूकोस अणु देखा ग्लूकोस अणु देखा ग्लूकोस अणु देखा එකතු වෙන්නේ. එතෙන් ජලනුවක් පිටන කතාව බදලා ගන්න එක්වීමෙනි. දැන් ඔබ ග්ලූ දාන්න එපා. ග්ලූකෝස් දාන්න ග්ලූකෝස් කියලා දාන්න. ඊතලය මෝල්ටෝස් දාන්න ජලය කියලා දාන්න. ග්ලූකෝස් දාන්න ග්ලූකෝස් ඊතලය මෝල්ටෝස් දාන්න ජලය. ग्लूकोस dan glucose ඊතලය maltose dan ජලය. වෙලා තියෙන්නේ නම්බරේ 0.70 0.66 86 12 කියන දා සල්ලි දාන්න. තාත්ත දාලා තියෙන්නේ 82යි. දැන් ලියන්න. ඒක නෙවෙයි. පිස්ටය මේකට ඇවිල්ලා නැහැ. අර්ධලෙස ජීර්ණය වීමෙන් පිස්ටය අර්ධලෙස ජීර්ණය වීමෙන් අර්ධලෙස ජීර්ණය වීමෙන්
මෝල්ටෝස් හැදේ. මෝල්ටෝස් හැදේ. නම් පිස්ටය අර්ධ සම්පූර්ණ ජීර්ණ වුණත් හැදෙන්නේ ග්ලූකෝස්. අර්ධ ලෙස ජීර්ණ වුණත් හැදෙන්නේ මෝල්ටෝස්. අර්ධ ලෙස ජීර්ණ වීමේ මෝල්ටෝස් හැදේ. ඊට අකුරට උදා තිදෙකයි කියලා දාන 1. ඔන්න පළවෙනි උදා 1. ලිය උදාහරණ 1. ලිය උදාහරණ 1. මිසෝ දැන් කරන එකක් කිය. ඕ ලයිව්. මුකේදී පිස්ටය මුකේදී පිස්ටය කේකේ ඇති ටයලින් එන්සයිමය මගින් ටයලින් කේකේ ඇති ටයලින් එන්සයිමය මගින් මෝල්ටෝස් බවට පත් කිරීම. මොකද මුකේදී වෙලාවක් නැහැ සම්පූර්ණ ජීර්ණ වෙන්න. එතන වෙන්නේ අර්ධ ජීර්ණ. මෝල්ටෝස් බවට පත් වීම. ටයලින් එන්සයිම් මගින් මෝල්ටෝස් බවට පත් වීම. දැන් උදාහරණ දෙක කියලා දාන්න. දැන් දෙක කියලා දාලා යන්න. බීජ ප්‍රෝහණය වීමේදී මේක බීජ ප්‍රෝහණය වීමේදී පිස්ටය මෝල්ටෝස් බවට පත් කිරීම. ඒකයි ප්‍රෝහණය වන බීජය පැණි රස. පිස්ටය පැණි රස නැහැ. එහෙනම් බත් කොහොමද කන්නේ? ඔන්න එහෙනම් දරුවන් අපි ඉවර කරා මෝල්ටෝස්. හරිනේ. දැන් මම ඉතුරු දෙන්න එකවර කරන්නයි හදන්නේ. right? එහෙනම් ලියා ගන්න මාතෘකාව අපි යමු ලැක්ටෝස් වලට. සුක්‍රෝස් අන්තිමට දාන්න. ලැක්ටෝස්. සුක්‍රෝස් අන්තිමට දාන්න. දැන් ලියමු ලැක්ටෝස් කියලා. ලැක්ටෝස්. එහෙනම් ලැක්ටෝස් කියන්නේ මොකක්ද කියලා දැන් මුලින් අහුම්කම් දෙන්න. දරුවන් ලැක්ටෝස් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලානේ. ඇයි ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ් එකක් නේ. ඩයිසැකරයිඩ් නම් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙන්න බෑ C6H12O6. එහෙනම් මෝල්ටෝස් හැදුවේ ග්ලූකෝස් දෙකක් එකතු වෙලා. මොකද මොනොසැකරයිඩ්ස් වර්ග තුනක් තියෙනවනේ දරුවනේ. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. ඔය තුන් දෙනානේ මෝල්ටෝස් කියලා කිය සත්‍ය කලේ. එහෙමනම් ග්ලූකෝස් අණු දෙකක් එකතු වුණාම මෝල්ටෝස් හැදෙනවා. එහෙනම් අපි දන්නවා මොනොසැකරයිඩ් දෙක කියන්නේ ඩයිසැකරයිඩ්. එහෙනම් ලැක්ටෝස් හැදෙන්නේ කොහොමද? ඔන්න ගැලැක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් එකතු වුණාම. එහෙනම් මම මෙහෙම ලියනවා මෙන්න ගැලැක්ටෝස් ධන ග්ලූකෝස්. ඒකේ සූත්‍රය මේ දෙකම තමයි. ග්ලූකෝස් එකතු වෙලා හැදෙනවා ලැක්ටෝස්. අමතරව ජලය. ඔයගොල්ලෝ මේ සීමා පේනවා ඇති කියලා මම හිතනවා. එතන ලියලා තියෙන ජලය. ලැක්ටෝස් ධන ජලය. හොඳයි ආදරණීය ළමයි. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් හැදෙනවා. එහෙනම් මොනොසැකරයිඩ් අණු දෙක ග්ලූකෝස් නම් හැදෙන්නේ මෝල්ටෝස්. මොනොසැකරයිඩ් අණු දෙක ගැලැක්ටෝස් ග්ලූකෝස් වලින් හැදෙන්නේ ලැක්ටෝස්. දැන් තේරුණාද? right. ඔන්න එනං මේ ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ් එකක්. ඔන්න විශේෂත්වයක් තියෙනවා. කිසිම ශාකයක නැහැ. ඔන්න
කිරිවල අඩංගු වෙනවා. ඒ නිසා කිරිවල තිබෙන නිසා ලැක්ටෝස් වලට විවහාර නමක් දෙනවා කිරිසීනි කියලා. මක්ක සීනිද? කිරිසීනි. ඒ කිරිසීනි කියන්නේ කිරිවල අඩංගු කාබෝහයිඩ්‍රේට් ඩයිසැකරයිඩ් නිසා. හැබැයි මේ ලැක්ටෝස් කිසිම ශාකයක නැහැ. ඔබ මගෙන් ආයේ ශාක වල කිරි තියෙනවනේ. දරුවනේ ඒ කිරි නෙවෙයි මේ කිරි. හරිද? ඒ වෙන කිරි. ඒව බොන්න බෑනේ. ඔබ මොනවද කිරි ඕනේ කියලා කේවට ඒව දාන්නේ නෑනේ. ඒවා වෙන රසායනිකයන්. හරි. එහෙනම් දරුවා දැන් තේරුම් ගන්න ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ් කිරිවල තියෙන සත්ත්ව කිරිවල තියෙන සායවට කිරිසීනි කියලා කියනවා. හැදලා තියෙන්නේ ගැලැක්ටෝස් ග්ලූකෝස් එකට එකතු වෙලා. දරුවනේ තවත් විශේෂයක් කියනවා. මොකක්ද කියව විශේෂය? කිසිම ශාකයක නැහැ කිව්වා. දෙවෙනි එක මොකද්ද? පැණි රසත් නැහැ. එහෙනම් මේ මෙතෙක් කළා ඉගෙන ගත්ත මේ ඩයිසැකරයිඩ්ස් වලින් මොනොසැකරයිඩ් සුක්‍රෝස් දෙන්නම පැණි රසයි. හැබැයි ලැක්ටෝස් පැණි රස නැහැ. අන්න එහෙනම් කිව්ව මොකද්ද? ශාකවල නැහැ කිව්වා. හැබැයි පැණි රසක් නැහැ කිව්වා. අන්න ඒව පහුවන්නේ. පැණි රසක් නැහැ. තව දෙයක් මම කියන්නම්. ඔය ලැක්ටෝස් මෙයා සාමාන්‍ය කිරි සහ මව් කිරි ගත්තම මේ ලැක්ටෝස් වැඩියෙන් තියෙන්නේ හරක් කිරි වලද මව් කිරි වලද කියන්න බලන්න. ඔබ කියනවා හරි දරුවනේ එල්ල කිරි උනාට ලැක්ටෝස් අඩුයි. සාමාන්‍ය කියන එල්ල කිරි නමුත් ලැක්ටෝස් නැහැ. අඩුයි. නමුත් මව් කිරි වල එල්ල කිරි වලට වඩා මව් කිරි වල 107ක් වමන ලැක්ටෝස් වැඩි. එතකොට අනිත් පෝෂක වැඩි. මම මෙතන කතා කරන්නේ ලැක්ටෝස් විතරයි. තා පෝෂක වැඩි මව් කිරි වල. නමුත් මම මෙතන කතා කරන්නේ ලැක්ටෝස් විතරයි. එතකොට පේනවනේ එල්ල කිරි වලට වඩා මව් කිරි වල 6කින් 7කින් විතර ලැක්ටෝස් වැඩි. එහෙනම් කුඩා දරුවෙකුට දිය යුතු හොඳම පෝෂකය මව් කිරි මිසක් හරක් කිරි නෙවෙයි. අද අපේ රටේ ගොඩක් අය හරක් කිරි බීපු අය. ඒකින්ද තමයි කඳ මිනිස්සුන්ට මොළය හරක් වෙලා තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. ශරීරය මනුස්ස ශරීරය. හැබැයි මොළය හරක් මොළය. කිසිම තේරුමක් නැතුව ඒ විභාගාතේ වැඩ කරනවා. මට ඒවට උදාහරණ ගන්න බෑ. උදාහරණ ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මට කිව්ව දේ ඔබ හිතා ගන්න. ඒ නිසා හරක් වල තියෙන බව දැන් අපට පැහැදිලි. ඒ මොකද බීලා තියෙන මව් කිරි නෙවෙයිනේ හරක් කිරිනේ. එතන හරකගේ කිරියෙන්නේ හරක් පැටියට මිස හරක කිරියෙන්නේ මේ මනුස්ස පැටියට නෙවෙයිනේ. ඒකට මව් කිරි තියෙනවා. එතකොට එල්ල දෙන්නට කිරියෙන්නේ දරුවනේ. කොච්චර නරක වැඩක්ද? පුළුවන් නම් ඔබගේ මනස නිරෝගී භාවය පවත්වා ගන්න. නරක රසායනික ඔබේ ශරීරයේම වළක්ව ගන්න. මෙලමින් වගේව ඒ ඔබේ ශරීරයේම වළක්ව ගන්න. ඔබට කල යුත්තේ එකම එක දෙයයි. තේ බිවට කමක් නැහැ. කෝපි එකක් බිවට කමක් නැහැ. හැබැයි කිරි බීමෙන් වැළකෙනවා නම් මාරයි. මිනිස් මොළයක් ඔබට උරුම වෙයි. ඉතින් මම කියන්නේ ඒකයි. මම හැකිතා ඒවෙන් වැඩි කියලා තියෙනවා. හැකිතාන 100%ම කිරි නෑ. ඔන්න ගෙදරකට යනවා. අඳුර ගෙදර ගියාම වහාම හිත මතකමට නිකම් ප්ලේට් එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ දුන්නොත් බොන්න. දෙන්නේ කිරි දාලා දෙනවා. දැන් මට මේක එපැයි කිව්වොත් ඒ මනුස්සය ගිහලා ප්ලේට් එකක් හදාගෙන යනවා. ඒකටත් වද දෙන්න හොඳ නෑනේ. ඉතින් මම මොකද කරන්නේ? ඉතින් අමාරුවෙන් බොන විදිය පෙන්නලා බොන්නේ නැහැ. උගුරක් දෙකක් දීලා ඊට පස්සේ උගුරක් බොන්නේ නැහැ. මෙහෙම තමාතු කළා වගේ තියෙනවා. ඉතින් ඒ මිනිස්සේ හිතනවා මං ගියන් පස්සේ මුගේ තියෙන ආඩම්බර කියලා. අපි දුන්නු තේකවා බිව්වේ නැහැ කියලා. ඒකෙන් හින්දා නෙවෙයි හරක් කියලා හින්දා බිව්වේ නැත්තේ. ඇත්ත කතාව ඕක. අනේ යන්නේ මුත් ගියාම බයිනවා මුට තියෙන ඔළුව ලොකුව මේ මෙහෙම කියලා. ඇත්ත කතාව හරක් කියලා. පේන්ටියක් දුන්නා කොච්චර සුන්දරද නේද? සතුටෙන් බොනවනේ. අන්න ඒ නිසා ඔබත් මේ අනවශ්‍ය දේවලින් ඉවත් වෙන්න පුළුවන් නම් ඔබ කොච්චර හොඳද? මම ඇත්තටම දකිනවා මේ වෙච්චර හොඳ නැහැ. මොකද
මේ ඔබට වෙන පෝෂක ඕන තරම් තියෙද්දි ඇයි මේ හරක් වගේ වැඩ කරන කිරි බොන්නේ. හොඳයි. එහෙනම් මම ලැක්ටෝස් ගැන අයි කතා කරන්න. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හදනවා ඩයිසැකරයිඩ්. එහෙනම් ග්ලූකෝස් එක වල සෑදෙන ඩයිසැකරයිඩ් මාල්ටෝස්. ගැලැක්ටෝස් ග්ලූකෝස් එකතු වෙලා සෑදෙන ඩයිසැකරයිඩ් ලැක්ටෝස්. කිසිම ශාකයක නැහැ. පැණි රස නැහැ. ඒක ඔළුවේ තියාගන්න තනි කරම. ඒකේ තියෙන දැන් සත්ත්ව කිරි වල අඩංගුයි ඒ සත්ත්ව කිරි වලට ලැක්ටෝස් ප්‍රතිශතය වැඩි මව් කිරි වල. ඒක මතක තියාගන්න. ඉතින් මම හිතනවා ඔබට ඒ ටික හොඳින්ම පැහැදිලිව ඇති ලැක්ටෝස් ගැන ඊළඟට සුක්‍රෝස් ගැන මම කතා කරන්න තියෙන්නේ. අපි ඒකත් මේ ඔස්සේම යමුද? හරි. එහෙනම් මේ ඔස්සේම යමු. මෙන්න එහෙනම් සුක්‍රෝස් හැදිච්ච හැටි මම කතා කරන්න. ඒත් මොනොසැකරයිඩ් අණු දෙකක් නේ. එයා හැදිරින් දැන් බලන්න මෙයයි මෝල්ටෝස් හදන්න උදව් වෙනවා. මෙයයි ලැක්ටෝස් හදන්න උදව් වුණා. ඉතුරුනේ කවුද කියන්න මට? මොන මෝල්ටෝස්ද? ෆ්‍රුක්ටෝස්. අන්තේ ෆ්‍රුක්ටෝස් දරුවනි ඒ ෆ්‍රුක්ටෝස් මොකද බලන්න ග්ලූකෝස් සමග මොකටද ග්ලූකෝස් සමග එකතු වෙලා සුක්‍රෝස් හැදෙනවා. හැබැයි අපි දන්නවා ජලන්වා පිට වෙන්න ඕන කියලා. ඒ නිසා ඒ ධන ජලය කියලා දානක නතර කරන්න එපා. එහෙමනම් දැන් මොන ආයික ගමනක් යා. ඩයිසැකරයිඩ් එකක් හැදෙන මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා. හරිද? ඒ මොනොසැකරයිඩ් දෙක ග්ලූකෝස් නම් හැදෙන ඩයිසැකරයිඩ් කියන්නේ මාල්ටෝස්. ගැලැක්ටෝස් ග්ලූකෝස් නම් හැදෙන්නේ ඩයිසැකරයිඩ් කියන්නේ ලැක්ටෝස්. ෆ්‍රුක්ටෝස් ග්ලූකෝස් මොනොසැකරයිඩ් දෙක එකතු වුණොත් හැදෙන්නේ සුක්‍රෝස්. විවාහාරයේ සුක්‍රෝස් කියන්නේ ඔක්සින්. ඔබ දන්නවා ඔක්සින් කියන්නේ කවුද? දිනපතා ඔබ ආහාරයට ගන්න තේ වලට හරි කේක් එකකට හරි සීනි බනිසයකට හරි කිඹුල බනිසයකට හරි තනි කරම ඔබ මේ සුක්‍රෝස්. හරි. එතකොට මේක පැණි රසයි. ජලය හොඳින් දිය වෙනවා. ස්පටික රූපී මම මුලින් දුන්නනේ. එතකොට ලැක්ටෝස් පමණයි පැණි රස නැත්තේ. අනිත් ඔක්කොම පැණසයි. අර කිව්ව ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ සුක්‍රෝස් දකින්න ලැබෙන්නේ මොනවයිද? උක් කඩේ තියෙනවා. බීට් වල සුක්‍රෝස් තියෙනවා. මීට අමතරව කොහෙද තියෙන්නේ? පළතුරු වල තියෙනවා. ඉදිනු පළතුරු වල සුක්‍රෝස් තියෙනවා. ඊට අමතරව ශාක වල නිපදවන ආහාර දරුවනේ අනිත් කොටස් කරා යන්නේ කොහෙන්ද? ෆ්ලෝයම පටකයේ ඔස්සේ. තව ඉස්සරහට කියලා දෙන්න. එතන දවල්ට නිපදවන ආහාර රාත්‍රී කාලේදී සුක්‍රෝස් බාටපත් වෙලා ෆ්ලෝයම පටක ඔස්සේ ගමන් කරන අනිත් කොටස් වලට. අනිත් කොටස් වලට ආහාර ඕනනේ. ඒව වෙන්නේ රාත්‍රී. ප්‍රවාසන නතර වුණා. එලා දිවා කාලේ නිපදවන ටෙස්ටේ තමයි සුක්‍රෝස් වෙලා අනිත් කොටස් කරා ගමන් කරන්නේ ෆ්ලෝයම පටක ඔස්සේ. ඒ නිසා අපි කියනවා ෆ්ලෝයමීය යුෂය කියලා එකට. එහෙනම් ෆ්ලෝයම ඔස්සේ ගමන් කරන පෝෂක ෆ්ලෝයමීය යුෂය. ඒකේ තියෙනවා සුක්‍රෝස්. එහෙනම් සුක්‍රෝස් කොහෙද තියෙන්නේ? උක්වල, බීට් වල, පළතුරු වල, ශාක වල ෆ්ලෝයමීය යුෂය. එච්චරයි. ඉතින් මේක පැණි රසයි ඔක්සිනි කියලා කියනවා. ඒවායේ ජලයේ දිය වෙනවා ස්පටික ස්වරූපයේ තියෙනවා. right. එහෙමනම් මම මේ දෙක නෝට් එක දීලා ආයෙ මේ තුන් දෙනාම ගැන කෙටියෙන් කතා කරමු. ලියන්න එහෙම. දැන් මාතෘකාව මම දීලා තියෙන්නේ ලැක්ටෝස් ගැන. ඒ ගැන ලියන්න. ගැලැක්ටෝස් සහ මෙන්න ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් අණු දෙකක් එක්වී ලැක්ටෝස් අණුවක් සෑදේ. ලැක්ටෝස් අණුවක් සෑදේ. එතකොට ජල අණුවක් පිට වෙනවා කියන එක දැනගන්න ඕන. මම ප්‍රධාන මාතෘකාවේ දීලා තියෙන්නේ. ඒකයි මෙතන තියෙන්නේ. ලැක්ටෝස් අණුවක් සෑදේ. හොඳ ළමයි ඊටාටෝල මේ ප්‍රතික්‍රියාව ලියන්න. ගැලැක්ටෝස් ධන ග්ලූකෝස් ඊතලයා ලැක්ටෝස් ධන ජලය. ගැලැක්ටෝස් ධන ග්ලූකෝස් ඊතලයා ලැක්ටෝස් ධන ජලය. මිනිසි වැඩ තියෙනවා. ලැක්ටෝස් ධන ජලය. ගත්ත මෙතෙන් ගැලැක්ටෝස්
ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් අණු දෙකක් තිබුණි. ලැක්ටෝස් අණුවක් සෑදී. galactose ධන glucose ඊතලයක් lactose ධන ජලය. galactose ධන glucose ඊතලයක් lactose ධන ජලය. දැන් අපේ දරුවන් ලස්සනට මම මේ දෙන්න ටික ලියාගන්න එක. ඔන්න කතරයක් දාන අලුත් රෝල් එක කතරයක් දැන් දාන්න. ඊළඟ රෝල් එක කතරයක් දාන්න. මේවා කිරි සීනි ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ කිරි වල තියෙන සීනි. මේවා කිරි සීනි ලෙස හඳුන්වනවා. ඊළඟ කතරේ කියන්නේ ඊළඟ රෝල් එක ගෝලාකාරී විභාගය. රතු පාට ලියන්නේ විභාගය. කිසිම ශාකයක අඩංගු නැත. කිසිම ශාකයක අඩංගු නැත. කිසිම ශාකයක අඩංගු නැති. ඒක රතු පාටේ දෙන බහුවර්ණය. ඊළඟ කතරේ දාන ඊළඟ රෝලට ඒකත් රතු පාට ලියන්න. මොකද්ද මම දෙනව ඇත්තේ? පුළුවන් නම් කියන්න. very good. පැණි රස නැත. පැණි රස නැත. ඔන්න අනිත් ඔක්කොම සීනි පැණි රසයි මේ පැණි රස නැහැ. ඒක සුවිශේෂ. රතු පාට ලියුණ කමන්න. පැණි රස නැහැ. ඊළඟ කතරේ මව් කිරිවල ඇති ලැක්ටෝස් ප්‍රතිශතය. මව් කිරිවල ඇති ලැක්ටෝස් ප්‍රතිශතය. ඒකනේ මේ මටත් අපිට 6 මතක නැහැ 6 මතක නැහැ 7 මතක. හැබැයි මෙහෙම එකක් වෙන්නේ දැන් අවුරුදු ගාණක් නේ. ඒකට ආයේ මතක ඇති. මේ සෙටම ડોක්ටර් කෙනෙක් වෙන්න තිබුණා. මව් කිරිවල ලැක්ටෝස් කියලා 6ක් එළ කිරි වලට වඩා වැඩි. එළ කිරි වලට වඩා වැඩි. ඒ ලැක්ටෝස් විතරයි. අනිකුත් ඒවා ගත්තත් ඒකේ වයි අඩුයි. මව් කිරි වල තමයි ඔක්කොම තියෙන්නේ. එළ කිරි වලට වඩා පඩකින මව් කිරි වල තියෙන ලැක්ටෝස් ප්‍රතිශතය එළ කිරි වලට වඩා වැඩි. වරහන් තුන ලියන්නේ එතනම 6% ඉරක් 7% පමණ. 6% ඉරක් 7% මව්කිරි වල ලැක්ටෝස් 6ක් 7ක් ඇත්තටම දැන් මේ කිව්ව එකේ සාමාන්‍ය විවහාරය කියන්නේ කිරි අපි යමු බලන්න ඊළඟ මාතෘකාවට සුක්‍රෝස් එහෙමනම් ලියන්න ඉතියක් සුක්‍රෝස් මාතෘකාව යකි මෙන්න ලියන්න ෆ්‍රුක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් හා එක්වී फ्रुक्टोस अणुआ ग्लूकोस अणुआ का एक भी सुक्रोस है जलान एक मेके तीयन प्रधान फल वितर नोट सुक्रोस है then make liya fructose dan glucose italya sucrose dan jale mam dira jalana හැම එකම හැදෙනින්ද මම ප්‍රධාන ඵලය ලැබෙනවා කියන එක තමයි දුන්නේ fructose dan glucose italya sucrose dan jale
සුක්‍රෝස් ධන ජලය. ෆ්‍රුක්ටෝස් ධන ග්ලූකෝස් ඊතලය සුක්‍රෝස් ධන ජලය. දැන් කතරයක් ගන්න. දැන් යන්න සුක්‍රෝස් ඔක්සින් ලෙස හඳුන්වයි. විවහාර නම ඔක්සින්. ඔක්සින් ලෙස හඳුන්වයි. ඔක්සින් ලෙස හඳුන්වයි. කතරය උක් කතර දාලියන් උක් බීට් කමා ඉදුණු පළතුරු සහ ශාකවල උක්බි ඉදුණු පළතුරු සහ ශාකවල මෙන වචනය ප්ලෝයමීය ඔස්සේනේ ආහාර යන්නේ අන්නේ ආහාර තමයි සුක්‍රෝස් ප්ලෝයමීය යුෂේ දැන් බලන්න පොල් මල කපලා අර හට්ටියට දැස්සෙන්නේ සුක්‍රෝස් සමහර මීරා කියන්නේ සුක්‍රෝස් ප්ලෝයමීය යුෂේ සුක්‍රෝස් අඩංගුයි සුක්‍රෝස් අඩංගුයි කතරය ඔන්න රතු පාටින් ලියන්න ඕන එක මෙතෙක් උගන්නපු ඔක්කොම ඔක්සිහාරක ඔන්න බලන්න ඔක්සිහාරක සීනි හැබැයි සුක්‍රෝස් පමණ අපට හමු වෙනවා ඔන්න මතක තියාගන්න එයා නිර්ඔක්සිහාරක එහෙනම් බය වෙන්න එපා මෙතෙක් උගන්නපු සීනි ටිකක් තියෙනවනේ මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් ඒ ඔක්කොම පොදුවේ හඳුන්වන්න පුළුවන් ඔක්සිහාරක සීනි කියලා ඒ ප්‍රැක්ටිකල් කරනකොට මම කියලා දෙන්නම් හැබැයි සුක්‍රෝස් අයත් වන්නේ ඔක්සිහාරක සීනි වර්ගයකට නෙවෙයි එයා හඳුන්වන්නේ නිර්ඔක්සිහාරක සීනි ලෙස ඔක්සිහාරක සීනි වර්ගයකට අයිති නැහැ එහෙනම් මෙන්න බලන්න සුක්‍රෝස් හැර මේ අනිත් ඔක්කොම සීනි ටික කවුද ඔක්සිහාරක සීනි වර්ගයට අයිති හැබැයි සුක්‍රෝස් පමණක් ඔක්සිහාරක නැහැ එහෙනම් යා කවුද නිර්ඔක්සිහාරක ලියන්න එන කොට යටි මේ දක්වා දැන් අපි අධ්‍යයනය කරපු ඒවනේ මේ දක්වා හැඳින්වූ සීනි පැන්ඩසේ ඔක්කොම සීනි හැඳින්වූ සීනි ඔක්සිහාරක වේ ඔක්සිහාරක සීනි වේ ඔක්සිහාරක සීනි වේ ඒකටම රතු පාටෙන් ලියන්න ඒකටම රතු පාටෙන් නමුත් සුක්‍රෝස් රතු පාටෙන් ලියන්න නිර්ඔක්සිහාරක සීනි ලෙස හඳුන්වයි නිර්ඔක්සිහාරක සීනි වේ නිර්ඔක්සිහාරක සීනි වේ නිර්ඔක්සිහාරක සීනි වේ දරුවනි පෑන පොඩ්ඩකට තියාගන්න මම ඔබට කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන කොටස් දෙකක් වරක් තව එකයි තුන right පෑන තියන්න හොඳයි මම අද දවසේ තාම යන්නේ ජෛව අණු කාබෝහයිඩ්‍රේට් වලට කාබෝහයිඩ්‍රේට් වර්ග තුනයි මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් මේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් ඉවර කරා දැන් ඉතුරු වෙලා තියෙන පොලිසැකරයිඩ් තොර කාබෝහයිඩ්‍රේට් ඉවරයි මොනොසැකරයිඩ් වර්ග තුනයි ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් එයින් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් හැදෙනවා ඒව තමයි මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් අපි
ග්ලූකෝස් මොනොසැකරයිඩ් එකතු වුණොත් හැදෙන්නේ මෝල්ටෝස්. ගලැක්ටෝස් එකතු වුණොත් හැදෙන්නේ ලැක්ටෝස්. ෆ්‍රුක්ටෝස් ග්ලූකෝස් එකතු වුණොත් හැදෙන්නේ සුක්‍රෝස්. මේ ඔක්කොම ඔක්සිහාරක සුක්‍රෝස් පමණක් නිර්օක්සිහාරක. දැන් හරිනේ. right. එක සැරයක් කියවන්න. දැන් අපි යනවා අවසානය. පොලිසැකරයිඩ් කියලා මාතෘකාව දාන්න. පොලිසැකරයිඩ්. දැන් 10 වසරේ කියලා හිතාගෙන වැඩ කරන්න ඕන. 9 ඔය ටර්ම් එකක් මොනවාරි ටෙස්ට් එකක් තිබුණා ටක් ගාලා අපි ඒකට පරිවර්තනලා ඒක කරගන්න පුළුවන්. දැන් 9 වසර කියවලා තියාගන්න. 10 වසර වැඩ කරන්න. right. එහෙනම් දැන් පැන තියන්න. පොලිසැකරයිඩ්ස්. හොඳයි. මේ එකකට කියන්නේ මේ කණුවට කියන්නේ පොදුවේ කවුරු කියලාද? සරලතම කියනවා. මොනොසැකරයිඩ්. මේවා අණු දෙකක් එකතු වෙලා හැදෙන කෙනාට කියන්නේ කවුරු කියලාද? ඩයිසැකරයිඩ්. නම ඉගෙන ගත්තා. ගණන් කළ නොහැකි ප්‍රමාණයක් එකතු වෙලා පාවිච්චි කරන වචනය මොකද්ද? පොලි. බලන්න එතිලීන් අණු ගොඩකට පොලි එතිලීන් කියනවා. පොලි එතිලීන් තමයි පොලිතීන් වෙන්නේ. රබර් හැදලා තියෙනවා ඉගෙනගෙන ඇති අයිසොප්‍රීන් වලින්. අයිසොප්‍රීන් ගොඩකට කියනවා පොලි අයිසොප්‍රීන්. අන්න රබර් කියලා කියනවා. දැන් තේරුණානේ? පොලි ස්ටයිරින් අණු අති විශාල ගණනක් එකතු වෙලා හැදෙන්නේ පොලිස්ටයිරින්. පොලිස්ටයිරින් කියන්නේ රිජ් ෆෝම්. දැන් එනම් පොලි කියන වචනේ තේරුම ගණන් කළ නොහැකි ප්‍රමාණයක් කියන එක. එක නම් මොනෝ. ඒ දෙකක් නම් ඩයි. මොනොසැකරයිඩ් ගණන් කළ නොහැකි ප්‍රමාණයක් එකිනෙක එකතු වී සෑදෙන බහු අවයවකය පොලිසැකරයිඩ්. එහෙනම් අණු දෙකක් නම් ඩයි. මේවා අති විශාල සංඛ්‍යාවක් නිශ්චිත අනුපාතයකට සම්බන්ධ වෙලා නැත්නම් ඒව එකිනෙක සම්බන්ධ වෙලා මේවා රාශියක් එකිනෙක සම්බන්ධ වෙලා හැදෙන බහු අවයවකය පොලිසැකරයිඩ්. එහෙනම් දැන් මට කියන්න දරුවනි පොලිසැකරයිඩ් කියන්නේ මොනවාද? මොනොසැකරයිඩ් අණු අති විශාල සංඛ්‍යාවක් එකට එකතු වෙලා සෑදෙන බහු අවයවකය පොලිසැකරයිඩ්ස්. එහෙමනම් මේ පොලිසැකරයිඩ් ගත්තොත් දරුවෝ අහන් ඉන්න පැණි රසද? නෑ. ඔබ තිරඟු පිටි එකක් ගන්න. තිරඟු පිටි දාන්න. තිරඟු පිටි දැකලා තියෙනවා? සමහර ළමයි කියනවා අපි දන්නේ ආච්චිගෙන් අහන්න ඕනේ කියලා. තිරඟු පිටි කියන්නේ දරුවනේ ඔබේ විවහාර භාෂාවේ පාම් පිටි. හැබැයි වැරදි පාම් පිටි කියන එක. බනිසැදුව බනිස් පිටි කියන්නේ පැටිසැදුව පැටිස් පිටි කියන්නේ කිඹුලා පිටිස් කියන්නේ. එහෙම කියන්න බෑනේ. ඒ නිසා මතක තබා ගන්න අපි දැන් කතා කරන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් එකට එකතු වෙලා සෑදෙන බහු අවයවකය පොලිසැකරයිඩ් කියන්නේ. පොලි කියන්නේ අණු විශාල සංඛ්‍යාවක් එකතු වී සෑදෙන බහු අවයවකයක් ගැන. ඒ නිසා මේ කිසිදු පොලිසැකරයිඩයක් ජලයේ දිය වෙන්නේ නැහැ. අද්‍රාව්‍යයි. පැණි රසද? පැණි රස නැහැ. තිරඟු පිටි ටිකක් කාලා බලන්න නැහැ. එහෙනම් පැණි රස නැති හින්දා සීනි කියන්නේ නැහැ යාට. ජලයේ දිය වෙන්නේ නැහැ. තිරඟු පිටි ටිකක් දිය කරන්න බෑ. පාප හැදෙන්නේ. පාප දිය වෙන්නේ නැහැ. දිය වුණා වගේ පෙරට තයි මණ්ඩි ටික පල්ලෙහාට යනවා. ජලයේ දිය වෙන්නේ නැහැ. පැණි රස නැහැ. එතකොට මේවට සීනි කියන්න බෑ. ඉතින් මේ කට්ටිය වර්ග 3ක් තියෙනවා ඔබට මතක ඇති මෙන්න පොලිසැකරයිඩ් වර්ග 3 පිස්ටය සෙලියුලෝස් ග්ලයිකෝජන්. එහෙමනම් දැන් මට කියන්න පොලිසැකරයිඩ් වලට උදාහරණ පිස්ටය සෙලියුලෝස් ග්ලයිකෝජන්. අපි chart එක දීලා තියෙන්නේ. හොඳයි ආයි මාතෘකය. මොනොසැකරයිඩ් සරලතම කාර්යය. මොනොසැකරයිඩ් දෙකක් එකතු කරලා හැදෙන්නේ ඩයිසැකරයිඩ්. මේ වගේ මොනොසැකරයිඩ් අති විශාල සංඛ්‍යාවක් එකතු කරලා හැදෙන්නේ පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් වර්ග 3 මට කියන්න පිස්ටය සෙලියුලෝස් ග්ලයිකෝජන්. මේ කිසි කෙනෙක් පැණි රස නැහැ. ඒ නිසා සීනි නෙවෙයි. මේ කිසි කෙනෙක් ජලයේ දිය වෙන්නේ නැහැ. අන්නේ ටික තමයි විශේෂත්වය. දරුවනි ඊට පස්සේ මේ තුන් දෙනා ගැන විනාඩි 5න් මම ඉවර කළා දාන්න. එහෙනම් පොලිසැකරයිඩ් කියන්නේ මොනවද? මොනොසැකරයිඩ් අණු අති විශාල සංඛ්‍යාවක් බහු
සෑදෙන්නේ පොලිසැකරයිඩ්. ජලයේ දිය වෙන්නේ පැන් රස නැහැ. නිදසුන් 3 පිෂ්ඨය සෙලුලෝස් ග්ලයිකෝජන්. ඕකේ ලියන්න එහෙනම් පොලිසැකරයිඩ් කියන්නේ. ලියන්න මොනොසැකරයිඩ් අණු රාශිය बहु अवयवीकरणය වීමෙන් පොලිසැකරයිඩ් සෑදේ. පොලි කියන්නේ ගොඩකට. පොලිසැකරයිඩ් සෑදේ. පොලිසැකරයිඩ් සෑදේ. මේ බහු ආවීකරණය 11 වසරේදී කතා කරන අපිට ලැබෙනවා. පොලිසැකරයිඩ් සෑදේ. කතරය. අනේ ඊළඟ රූලට ස්ටාර් මාක් එකක් දාන කවුරු. කතර නොදායන්න එපා. මනසෙන් අරව වෙන් වුණාම හරි ලස්සනයි. කතරේ දාන්න. පොලිසැකරයිඩ් සෑදේ. දැන් කතරේ දාන්න. ජලයේ අද්‍රාව්‍ය වේ. කැඩි ජලයේ දී වෙන්නේ නැහැ. ජලයේ අද්‍රාව්‍ය වේ. ඊළඟ කතරේ. පැණි රස නැත. ඔන්න දැන් පොලිසැකරයිඩ් පැන් රස නැහැ. පිටි ටිකක් කාලා බලන්නකෝ අද. පැන් රස නැහැ. ඊට යටරොලට යන්න. ස්පටික රූපී නැත. ඒ කියන්නේ කැට වශයෙන් ලැබෙන්නේ නැහැ. පිටි කැට නැහැනේ තිරුගු පිටි කැට. ස්පටික රූපී නැත. අර ඩයිසැකරයිඩ් සී ස්පටික රූපී. මෙයාල ස්පටික නැහැ. කැට වශයෙන් නැහැ. ස්පටික රූපී නැත. ස්පටික රූපී නැත. ඊට යටරොලේ උදා මේ තුන් දෙනා ලියන්න. A පිෂ්ඨය, B සෙලියුලෝස්, C ග්ලයිකෝජන්. මෙතන කලින් දිවනේ මුගේ සතිය. A පිෂ්ඨය, B සෙලියුලෝස්, C ග්ලයිකෝජන්. දැන් හොඳ දරුවන් ඔබ සිම්පල් A කියලා මාතෘකාව දාන්න පිෂ්ඨය කියලා. එහෙනම් මාතෘකාව පිෂ්ඨය. පිෂ්ඨය. ඔන්න එහෙනම් පොට්ටකට පෑන තියන කාබෝහයිඩ්‍රේට් ඉවර කරන්න යන්න. ඔබට මා දීපු chart එක මේ ඔක්කොම දැන් කල් ඉවර වෙන්න යන්නේ බලන්න. එතකොට කාබෝහයිඩ්‍රේට් ඉවරයි. ඔතනින් එන විභාග ඕන ප්‍රශ්නයකට උත්තරය ඔක ඇතුලේ තියෙනවා. රයිට්. එහෙනම් පිෂ්ඨයට යමු. එහෙනම් පිෂ්ඨය කියන්නේ කවුද? මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් සෑදෙන පොලිසැකරයිඩ් එක. පිෂ්ඨය කියන්නේ. පිෂ්ඨය මේ තුන් දෙනාම දරුවනේ හැදලා තියෙන්නේ කවුරු එකතු වෙලාද? මොන සැකරයිඩ්ද? ග්ලූකෝස් එකතු වෙනවා. එහෙමනම් මේ තුන් දෙනාම ජීර්ණය කළොත් අවසානයේ ලැබෙන්නේ ග්ලූකෝස්. අන්න එකක් දැනගන්න. එහෙනම් ග්ලූකෝස් තමයි මෙතන මොනොසැකරයිඩ් බහු අවයවීකරණ වෙලා සෑදෙන පොලිසැකරයිඩ් මේ තුන් දෙනා. ඒකෙන් පිෂ්ඨය. හොඳට අහගන්න. ඔන්න පිෂ්ඨය කියන්නේ කවුද? ශාකවල සංචිත පෝෂකය පිෂ්ඨයයි. පිළිගන්නවද? දැන් දිවා කාලේ ශාකවල මොනවද හැදෙන ප්‍රවාසන? ග්ලූකෝස්. හැදුණු ගමන් මතක තියාගන්න ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණ වෙලා හැදෙන්නේ පිෂ්ඨයයි. නැත්තම් අම්මට සීනි කඩින් ගේන්න ඕනේ නැහැ. ඔය ශාක පත්‍රයක් කිරුවෙන් ඩාවල ටිකක් අරගෙන තේ වලට දාලා දිය කරාම තේ පැන් රස එන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ග්ලූකෝස් හැදුණු ගමන් බහු අවයවීකරණය වී පිෂ්ඨය හැදෙන පත්‍ර. අන්න පත්‍ර තාවකාලික ගබඩා වෙනවා. ඒ නිසා ශාකවල සංචිත පෝෂකය පිෂ්ඨයයි. ආසයිනේ.
දැන් බලන්න ප්‍රවාසාශ්‍රිත දරුවනේ නිපද වෙන්නේ ග්ලූකෝස්නේ. ඒ ග්ලූකෝස් හැටි බහු අවයවීකරණය වේ අණු රාශියක් එකට එකතු වීමෙන් පිස්ටය හැදෙනවා. අන්න తాවකාලික පතර ගබඩා වෙනවා. ඒ නිසා පතර කෑවට පැනස නැහැ. ඒ පිස්ටෙන් ගබඩා. ඒ නිසා චාකවල සංචිත පෝෂකය මොකක්ද ඇහුවොත් පිස්ටය. ඔබගේ සංචිත පෝෂක පිස්ටයද? නැත. තාටින් කියන්නේ. එහෙමනම් ශාකවල සංචිත පෝෂකය පිස්ටයයි. එය හැදෙලා තියෙන ග්ලූකෝස් බහු අවයවීකරණය වීමෙන්. එතකොට හොඳට තේරුම් ගන්න පිස්ටය ජීර්ණය වුණොත් සෑදෙන්නේ ග්ලූකෝස්. එහෙනම් ඔබ පිටි ටිකක් කාලා ආර්ධලෙස ජීර්ණවන්නේ මොල්ටෝස් කිව්වේ සම්පූර්ණම ජීර්ණ වුණොත් අන්තිමේදී මොනවද හැදෙන්නේ? ග්ලූකෝස්. හරිද? හරිද? එහෙනම් පිස්ටය ගැන ඊට වැඩි අවශ්‍ය නැහැ. පැන් රස නැහැ ජලයේ ජීවනයේ කලින් උඩින් දීලානේ ඒවා මේක තියෙනවා. මෙන්න එහෙනම් සෙලියුලෝස් ගැන කතා කරන්න යනවා. හරිද? හොඳයි. මම සෙලියුලෝස් වලට අන්තිමට දානවා. මම ග්ලයිකෝජන් ගැන කතා කරනවා. ඔන්න දෙකට කතා කරන්නේ ග්ලයිකෝජන් ගැන. හේතුවක් තියෙනවා. ශාකවල සංජිත පෝෂකය පිස්ටයයි. සතුන්ගේ සංචිත පෝෂකය නෝ ඔබගේ සංචිත පෝෂකය ග්ලයිකෝජන්. කොහොමද වෙන්නේ? මෙන්න මේ මෙතන ගන්නන්න නැහැ. නමුත් මම කියලා දෙනවා. ඔබ සීනි ආහාරයක් ගත්ත කියන්නේ. එතකොට ඔබේ රුධිරයේ මොනවද වැඩි වෙන්නේ? ග්ලූකෝස්. සීනි මට්ටම වැඩි වුණොත් මොකද වෙන්නේ? දිය වැඩියාව. ඒ නිසා ඔබගේ 11 ගණනක ඉන්සියුලින් හෝමෝනය මගින් වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් කළා තැන්පත් කරනවා අක්මාවේ පේශිවල. අන්න ග්ලයිකෝජන් සතුන්ගේ සංචිත පෝෂකය. දැන් තේරුණානේ? ඒකේ කොහේද කියලා දෙන්න. දැන් අහගන්න. තව එක සැරයක්. ඔබ ගන්නා ඕනම කාබෝහයිඩ්‍රේට් ජීර්ණ වුණාම අවසානයේ ග්ලූකෝස් බවටපත් වෙනවා. ග්ලූකෝස් රුධිරයේ වැඩි වුණොත් අසාමාන්‍ය ලෙස ඔහු දිය වැඩියා රෝගී. ඒ නිසා ඉන්සියුලින් මගින් රුධිරයේ වැඩිපුර තියෙන සීනි, ඒ කියන්නේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවටපත් කරලා අක්මාවේ පේශිවල ගබඩා කරනවා. ඒ නිසා සතුන්ගේ සංචිත පෝෂකය ග්ලයිකෝජන්. ශාකවල සංචිත පෝෂකය පිස්ටය. දැන් තේරුණානේ? එහෙනම් ඔබ සීනි ආහාරයක් ගත්තොත් වැඩි නම් ඒ සීනි ටික ඉන්සියුලින් මගින් ග්ලයිකෝජන් කරලා අක්මාවේ පේශිවල තැන්පත් කරනවා. ඒ නිසා සතුන්ගේ සංචිත පෝෂකය ග්ලයිකෝජන්. ඉතින් එයා හැදලා තියෙන්නේ ග්ලූකෝස් වලින් තමයි. තේරුණාද? හරි. ග්ලයිකෝජන්. එහෙමනම් ඒකත් ඉවරයි. දැන් මම යනවා සෙලියුලෝස් වලට. ඔන්න අහගන්න. ඔබගේ ශරීරයේ සෙල්ලෝස් තියෙනවද? කියන්නේ ඔබගේ ශරීරයේ සෙල්ලෝස් තියෙනවද? කිසි විටක නැහැ. ශාකවල විතරයි තියෙන්නේ. එහෙනම් ශාකවල තන්තු කියලා කොටසක් තියෙනවා ඔබ දන්නවනේ. පොල් කෙලි. සාමාන්‍ය අහන කෙන්දක් වගේ වෙනත් ඒවා තියෙනවා. තන්තු. මේ තන්තු වල දකින්න ලැබෙනවා සෙලෝස්. ඊට අමතරව ඔන්න බලන්න දරුවනේ මේ මම ශාක සෛලයක් අදින්න. මේ සත්ත්ව සෛලයක් අදින්න. පස්සේ ඒක හොඳට අදින්න. මේ දෙන්නගම පිටින් සජීවී පටලය ප්ලාස්ම පටලය. මෙයාගෙත් එහෙමයි මෙයාගෙත් එහෙමයි. හැබැයි මේ ශාකයක් සෛලයක් නම් ප්ලාස්ම පටලයට පිටින් තවත් පටලයක් තියෙනවා. ඒකට කියනවා සෛල බිත්තිය කියලා. සෛල බිත්තිය ඔබගේ නැහැ. ඔබගේ තිබුණා මෙහෙම අටක් අල්ලන්න බෑ. මෙහෙම අමරන්න බෑ. මෙහෙම වෙලා බෘස් ගාල් පුපුරලා යනවා. අර පොටක් මෙහෙම නැවුවා වගේ තරහස් දාලා. ඒක දුඩයි. මෙහෙම අල්ලන්න බෑ. ශක්තිමත් පොටක් ඇල්ලුවා. අන්න එතකොට සත්ත්ව සෛල බිත්තියක් නැහැ. ශාක සෛල බිත්තියක් තියෙනවා. ඒ නිසා සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධානම සංඝටකය කවුද? සෙලියුලෝස්. ඒ නිසා ශාකවල පමණයි මේ සෙලියුලෝස් දකින්න ලැබෙන්නේ. ඉතින් ඔබ කොච්චරවත් ශාක ආහාරයට ගන්නවනේ. ශාකමය ද්‍රව්‍ය ආහාරයට ගන්නවනේ. ඒවයි සෛල බිත්තියේ සෙලියුලෝස් බිත්තියක් තියෙනවනේ. මතක තියාගන්න බොහෝමයක් සතුන්ට ඔබ ඇතුළු මේ සෙලියුලෝස් ජීර්ණය කරන්න බෑ. ඒවා කෙලින්ම මල ද්‍රව්‍යات එක පිට වෙලා යනවා. ඒ නිසා ඔබ කොච්චර ශාක කෑවත් ඒවයි සෛල බිත්තිය හැදිච්ච සෙලියුලෝස් ජීර්ණය කරන්න ඔබට හමු වෙන්නේ නැහැ.
ඒවා මල ද්‍රව්‍යත් එක්ක පිටේනවා. හැබැයි ජීර්ණ කරන්න පුළුවන් සත්තු 14ක් ඉන්නවා. එක්කෙනෙක් මම කියන්නම් ඔය ලී ද්‍රව්‍ය ඉදිරියට කළේ ආහාර ගන්න සතුන් කියන්නේ දැව වේය. වේයට පුළුවන් සෙලෝස් ජීර්ණය කරන්න. ඔබට බෑ. මං අහනවා මම මේ කොහෙවත් පොතකවත් මොකවත් තිබිච්ච එකක් නෙවෙයි මම මේ දැන් අහන්නේ මගේ හිතවිල්ලෙන් ඔබට අහන ප්‍රශ්නයක්. සෙලෝස් ජීර්ණය කරන්න බැරි වීම ඔබට හොඳද නරකද? මට කියන්න. සෙලෝස් ජීර්ණය කරන්න බැරි වීම ඔබට හොඳද නරකද? අනේකේ උත්තර දෙන්න. ඇත්තටම හොඳයි. ඇයි? සෙලෝස් ජීර්ණය වුණා නම් මේ පොලිසැකරයිඩ් ඔක්කොම හැදෙලා තියෙන්නේ කාගෙන්ද? ග්ලූකෝස් වලින්. එයාගෙන ග්ලූකෝස් එක. ඒතර රුධිරයේ සීනි මට්ටම බලන් ඉඳිද්දි වැඩි වෙනවා. කනකොටම දිය වැඩියා. දැන් ඔබට තේරුණානේ සෙලෝස් ජීර්ණ නොවෙච්ච හින්දා ග්ලූකෝස් හැදුන්නේ නැහැ. ඒක එහෙම මන්ත්‍රවත් එක පිටලා යනවා. ඒ නිසා ඔබේ රුධිරයේ අනවශ්‍ය ලෙස සීනි වැඩි වෙන්නේ නැහැ. ඒක හොඳ වාසනාවක්. නැත්තම් මාර ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඕගොල්ලෝ අහින වඳුර සාපබක්ෂක තනි කර මේවනේ කන්නේ. බොහෝමයක් අයට සෙලෝස් ජීර්ණ වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ජීර්ණ වුණත් ඔයගේ සයිසින් සුගර් සීනි දාලා තේ බොන ඒවා සතු කරන්නේ නැහනේ. ඒ නිසා ඒගොල්ලන්ට අනවශ්‍ය සීනියක් නැහනේ. රයිට්. දැන් ඔබට මේ තුන් දෙනා ගැන ආයි එක සැරයක්. මෙන්න ශාකවල සංජිත පෝෂකය විශ්කයයි. කොහෙද ශාකවල ඒවා සංජිත වෙන්නේ? බොහෝ විට පත්‍ර, කඳ, මුල, ඒ වගේ තැන පළ ප්‍රධාන වශයෙන් මාඤ්ඤ කුලේ. දැක්කනේ? දැකනේ එතකොට අර්ථාපලවල භූගත කදේ දැන් ඔබට පැහැදිලි ග්ලයිකෝජන් සතුන්ගේ සංජිත පෝෂකයේ ග්ලයිකෝජන් ඒ කියන්නේ ඔබ ගන්නා ග්ලූකෝස් ග්ලයිකෝජන් වල අක්මාවේ පේශි වල ගබඩා කරන නිසා සත්ත්ව සංජිත පෝෂකයේ ග්ලයිකෝජන් සෙලෝස් සතුන්ගේ ශරීරයේ නැහැ ඒවා තියෙන ශාක වල තන්තු වල සෛල බිත්තියේ ඒවා ජීර්ණය කරන්න ඔබට මට බොහෝ සතුටට බෑ. වේයාට නම් මේවා පුළුවන් ජීර්ණය කරන්න. එහෙමනම් මෙන්න පොලිසැකරයිඩ්ස් මං ඉවර කරා. දැන් වෙලාව ගියේ හින්දා වෙලාව හිතුවටත් වැඩි වෙලාව ගියේ හින්දා මම මේක අද මේ කාබෝහයිඩ්‍රේට් ඉවර කරන්න ඕන. තව විනාඩියක් විතර මං ගන්නවා. ඔබට පොඩි බ්‍රේක් එකක් දෙනවා. වතුර ටිකක් බීලා ඉන්න විතරයි. ඊට පස්සේ මම නෝට් එක දීලා තව විනාඩි දෙකක් ගන්නවා. රයිට්. එහෙනම් ඉක්මනින් වතුර ටිකක් බීලා ඉන්න. Hari, dan piste kala mati kawan dalam balang. Piste. Okay, dan lihat. Ogolan nirawal no ante kat kero. Kau hendak balang. Prasna, etama ogolo hadan. Dan lihat piste kala. Shaka wala sanjita poshakya piste be. Da panti kamare nam mama minta bada kochru gana kata. Online එකේ මේ ස්පීඩ් එක යන්න බෑ. පන්ති කාව නම් මම ඔය කර පාඩම මේ කාබෝහයිඩ්‍රේට් ඉවර කරන්නේ දවසයි. කාබෝහයිඩ්‍රේට් වලට යන්නේ දවසයි. මේ ඔක්කොම පාඩම මෙතෙන්ට යනකම් කරන්න යන්නේ එක දවසයි. මේ ඔන්ලයින් එකේ අප්ඩේට් කරන්න බෑ. ඔයගොල්ලෝ කොහොම ලියනවද නැද්ද අපිට පේන්නේ නැහැ. ඒ උනන වෙනද වෙන්නේ. ශාක වල සංජිත පෝෂකය පිස්ටේ වේ. Katirya mula kanda
ඵල ඒකට මේ මුල කඳ ඵල දැන් මුගත කඳ ගහලා හබර මුල කඳ ඵල ආදී පෘෂ්ඨය සංචිත වේ. සංචිත කියන්නේ ගබඩා. මුල කඳ ඵල ආදී පෘෂ්ඨය සංචිත වේ. සංචිත කියන්නේ ගබඩා. පඩම් කීයක් තියෙනවද හරිද? දැන් මාතෘකාව දාන ග්ලයිකෝජන් ඉක්මනට ග්ලයිකෝජන් ග්ලයිකෝජන් දැන් ලියන්න විශේෂ පාඨකෙන් ලියන්න සතුන්ගේ විශේෂ පාඨකයන් සතුන්ගේ සංචිත පෝෂකය ග්ලයිකෝජන් වේ. අපේ සංචිත ආහාරය ග්ලයිකෝජන් ශාකල පිෂ්ඨය. සංචිත පෝෂකය ග්ලයිකෝජන් වේ. කතරය कार्बोहाइड्रेट जीर्ण भी सैदन ग्लूकोस कार्बोहाइड्रेट जीर्ण भी सैदन ग्लूकोस वलिन कोटसा कोटसा යොදාගෙන ශක්තිය උපදවන්න. කොටසක් දාන ශක්තිය උපදවන්න. වැඩි කොටස. වලින් කොටස. මම හෝමෝනේ දැන්ට දෙන්නේ 11 අවසර කරන ගමු. වලින් කොටස ග්ලයිකෝජන් බාටපත් වේ. ග්ලයිකෝජන් බාටපත් වේ. කොටසක් ශක්තිය සඳහා වැය වෙනවා. ඒ වැඩිතර කොටස තමයි මෙහෙම වෙන්නේ. කොටසක් ග්ලයිකෝජන් බාටපත් වේ. විශේෂ පාඨක ලියන්න. අක්මාවේ හා පේශිවල ගබඩා වේ. අක්මාවේ හා පේශිවල ගබඩා වේ. අක්මාවේ හා පේශිවල ගබඩා වේ. ඔබ දැන් දාන්න ඊළඟ මාතෘකාව සෙලෝස්. right cellulose දැන් ලියන්නේ තියට ලියන්න ශාකවල තන්තු සහ සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකයක් ලෙස සෙලෝස් ඇත. සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකයක් ලෙස සෙලුලෝස් ඇත. කතරය සත්ත්ව පටකවල සෙලුලෝස් නැත. ඔය නැත කියන එක අපි බලන්න. සත්ත්ව පටකවල සෙලුලෝස් නැත. කුමලියනේ වම්මි සෙල්ලිපිය එකක් සත්ත්ව පටකවල සෙලුලෝස් නැත. කතරය මිනිසා ඇතුළු බොහෝ සතුන්ට කියන පොතේ මේ පොතේ එමෙ කියලා අද මොකක් හරි මිනිසා ඇතුළු බොහෝ සතුන්ට පාට වෙනස් කරා. සෙලුලෝස් ජීර්ණය කළ නොහැක. සෙලුලෝස් ජීර්ණය කළ නොහැක. සෙලුලෝස් ජීර්ණය කළ නොහැක.
ඒකටම ලියන්න. ඒකටම නමුත් වේයන්ට එකනේ දී පටක කාලා දාන දී දැව විරාපත් කර වේයන්ට සෙලියුලෝස් තීරණයක දැන් රුලක් කරලා ඡේද කියලා. රුලක් අරින්න ඡේද කියලා. මේව බහුවර්ණයට එන්නේ. හරිනේ? දැන් පිස්ටය රුලක් කරලා ඡේද කියලා. පිස්ටය glycogen has cellulose. Pistia, glycogen has cellulose. යන polysaccharide සියල්ලම යන polysaccharide සියල්ලම ගොඩනගී ඇත්තේ රතු පාට ලියන්න බහුවර්ණනවා ග්ලූකෝස් වලින් ඔය තුන් දෙනාම හැදෙලා තියෙන ග්ලූකෝස් වලින් එහෙනම් අද දවසේ අවසාන මාතෘකාව දාන්න අවසාන මාතෘකාව දැන් වැඩි ඉවරයි කාබෝහයිඩ්‍රේට් වල ප්‍රයෝජන කාබෝහයිඩ්‍රේට් වල කාර්ය නැත්නම් කාබෝහයිඩ්‍රේට් වල ප්‍රයෝජන දැන් හොඳ ළමයි කෑන කියන්නේ අපි ගිය සතියේ කතා කළා ඔබට මතක ඇති ග්ලූකෝස් ඔක්සිකරණය කිරීමෙන් නැත්නම් ඔක්සිජන් මගින් බිඳහැරීමෙන් අපි ශක්තිය උපදවනවා. ඒකට ආහාර උපස්ථාන නැත්නම් සැලී ශ්වසනය කියනවා. මතකනේ? එහෙමනම් ග්ලූකෝස් වලින් තමයි ඔක්සිජන් හමු එක බිඳහැරලා ශක්තිය ගන්න ඔබ. ඒ නිසා මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා ශක්ති ප්‍රභවයක් ලෙස. මගේ සතිය කිව්වා. ඔබගේ රුධිරයට එකතු වෙන ග්ලූකෝස් සෛල තුළදී ඔබ හුස්ම ගන්නම ඒ ඔක්සිජන් හමුවේ බිඳහැරලා ශක්තිය එනවා. ඒකෙන් තමයි මම මේ කතා කරන්න දුවන්නේ පයින්නේ හරිද ස්පන්දනය වෙන්නේ පෙනහළු සංකෝචන හිල්වීම වෙන ඔක්කොම කරන්නේ ඒකේ. එහෙමනම් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරන. එක මොනවද කරන්න බෑ. දෙක කාබෝහයිඩ්‍රේට් වැදගත් සංචිත पोषक संचित पोषक ඒ කියන්නේ ආහාර කියන්නේ ගබඩාකරන සංචිත කියන්නේ ගබඩාකරන පෝෂකයක් ලෙස. දැන් බලන්න ශාකවල ගබඩාකරන කාබෝහයිඩ්‍රේට් පිස්ටය. ඔබේ ගබඩාකරන කාබෝහයිඩ්‍රේට් ග්ලයිකෝජන්. අන්න සංචිත පෝෂකයක් ලෙස. දැන් ප්‍රවාසන්සලේ හැදෙන ග්ලූකෝස්නේ. එයා පිස්ටය බඩපත් කරලා ශාකවල ගබඩා වෙනවා. ඔබගේ ශරීරයේ ආහාර ජීර්ණ වෙලා කාබෝහයිඩ්‍රේට් ජීර්ණාව ලැබෙන්නේ ග්ලූකෝස්නේ. ඒ වැඩිපුර ටික ග්ලයිකෝජන් වෙලා ශරීරයෙන් තැන්පත් වෙනවා. අන්න සංචිත පෝෂකය. එතකොට බලන්න ශාකවල මුල, කඳ, පත්‍ර, ඵල ආදී මේ පෝෂකය පිෂ්ඨය නැත්නම් කාබෝහයිඩ්‍රේට් සංචිත වෙනවා. අන්න ගබඩ එන සංචිත පෝෂකයක් ලෙස කාබෝහයිඩ්‍රේට් වැදගත්. 3 ව්‍යුහ ජීවින්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඒ ප්ලාස්ම පත්‍රය සෛල පටල ගොඩනැගීමේදී කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. එතකොට ව්‍යුහ සංඝටකයක් ලෙස කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. මෙන්න ඔබට අන්තිමට උගන්වනවා දැන් බෑ නාස්ටික අම්ල. ඒ කියන්නේ නියුක්ලියික් අම්ල. නියුක්ලියික් අම්ල. නියුක්ලියික් අම්ල. RNA DNA මේ පාඩමේ 4 වෙනි ජෛව අණුව එතෙන්ද මම ඔබට උගන්වනවා. මෙන්න පෙන්ටෝසීනි ඕන වෙනවා. ඒක ගොඩනගන්න. දැන් එපා. නම් විතරක් තියාගන්න. නියුක්ලියික් අම්ල වල
ව්‍යුහ සංඝටකයක් ලෙස වැදගත් වෙනවා. එහෙනම් කාබෝහයිඩ්‍රේට් අපිට වැදගත් වෙන ආකාර කියන්නේ ශක්ති ප්‍රභවයක් ලෙස, ආහාර සංචිත කිරීම නැත්නම් සංචිත ආහාරයක් ලෙස, ව්‍යුහ සංඝටකයක් ලෙස, නියුක්ලික් අම්ලය ගොඩනැගීමට. මෙන්න මේ ටික තියන්න මේවා ඉදිරියේදී ඔබත් එක්ක කතා වෙන නිසා. ලියන්න number 1 ප්‍රයෝජන. ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වීම. නැත්නම් ශක්ති ප්‍රභවයක් ලෙස. ශක්ති ප්‍රභවයක් ලෙස. දෙක සංචිත ආහාරයක් ලෙස. සංචිත ආහාරයක් ලෙස. සංචිත ආහාරයක් ලෙස. මේක පාඩම ඇහෙන අය පොඩ්ඩක් ඉන්න මට තේරුණා මේකේ ඔන්ලයින් එක අවුල් වුණා කියලා එක මම කතා කරන විනාඩියක් කිව්වා. ඔව් මන්නේ ඔන්ලයින් එක වැඩ කරන්නේ අර විනිවිදේශකයෝ ඒකට හැටි නටුවා. ඔව් ඔව්. ඒක දැක්කද? ඒ කප් එක දුන්නේ කොයි වෙලාවෙ? කප් එක දුන්නේ 11 පැනලා දෙන්න. අන්න ඒකනේ මම අර පොක්කරට ස්ටීල් ෂොප් එකකට එක මම ඔක වංගන දාලා බැඩ බැඩ ඩිසාවුනා. මගේ කේ නැවත නේද? ඒකනේ තමයි ඔය කණ්ඩායම නායකයෙක් හැබැයි ගාඩ් එකේ නායකයෙක් ඉස්සෙල්ලා ඉඳලා ලංකාවේ कौन सी नहीं नहीं सिलीडी राइट हेलो सिलीडी रे कंडे मुंड करते डीडीएस खाओगे मैं රද්ද සීල් බයික් එකේ ඒක දෙන්න සීල් හරි මම හිතන්නේ මගේ සම්බන්ධතාවය මමත් දාන්න ඉන්නේ මොකද ඔයගොල්ලන්ට මේක එන්නේ නැත්නම් මටත් පේනවා ඒ නිසා දැන් මේ සම්බන්ධතාවය දැන් තියෙනවා ඒ නිසා ඒක නැතිවෙ චින්තාව පොඩ්ඩක් බ්‍රේක් උනේ අපි එහෙමනම් අවසන් කරමු ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වීම නැත්නම් ශක්ති ප්‍රභවයක් ලෙස කියලා කියන්නේ දෙක සංචිත ආහාරයක් ලෙස දෙක සංචිත ආහාරයක් ලෙස තුන ජීවින්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස ජීවින්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස ජීවින්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස හතර නියුක්ලික් අම්ලයේ සංඝටකයක් ලෙස නියුක්ලික් අම්ලයේ සංඝටකයක් ලෙස
කාබෝහයිඩ්‍රේට් ඉවර තමයි. නමුත් ප්‍රැක්ටිකල් තියෙනවා ඒක ලබන සතියේ කරන හින්දා මාතෘකාව දාලා තියන්න. මාතෘකාව දාලා තියන්න. කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ. කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ. right. එහෙමනම් අපි ඒකට දැන් පැය භාගයක් තියෙනවා. ඒට කලින් අර 9 වසරේ පොඩ්ඩක් ඉතුරු වෙලා නැහැ පොඩ්ඩක් අර මම ප්‍රශ්න වගේක් දුන්නනේ. අපි ඒ ටික පොඩ්ඩක් බලමු. එතන අපේ ඉස්සරහට 10 වසර විතරක් කරගෙන යන්න පුළුවන්. ටර්ම් ටෙස්ට් එකක් ආවත් ඔයාලට ලියන්න ඕනකට වඩා දැන් දැනුම තියෙනවා. තියෙන්නේ පාඩම් කරගන්න විතරයි. එනිසා එන්නේ මම 10 වසරම සම්පූර්ණ කරනවා. මේ 9 වසර මම දුන්නා ඔයගලන්ට ප්‍රශ්න වර්ගයක් ඇස සම්බන්ධව බලන්න ඒකට උත්තර ලියලාද කියලා. ඒට කලින් අද දවසේ ප්‍රශ්න පහක් තියෙනවා. මේකට කලින් තත්කාලයක ලියා ගන්න. මගේ ප්‍රශ්න පත ගන්න. මගේ ප්‍රශ්න. මම බෝඩ් එක මගන. ඔන්න බලමු අද දවසේ වීරයෝ කවුද කියලා. ඔන්න ලේසි ප්‍රශ්න ටිකක් ඉස්සෙල්ලා දෙනවා. හොඳේ? 1. ඔන්න ලියන ගම උත්තරේ ලියන්න. සරලම ප්‍රශ්න. හිස්තම් පුරවන්න තියෙන්නේ. ටක්කාල හිස්තම් පුරවන්න. ඔන්න දැන් අච්චු පොත ලැබිලා තියෙනවා එක වහන්න. සටහන් පොත වහන්න. මගේ ප්‍රශ්න පොත පමණයි. ඔන්න වේගෙන් ලියන්න. මේ පොතේ අකුරු ගැතුණාට කමක් නැහැ. number 1 ලියන්න. ग्लूकोज अणु දෙකක් එක් වී ग्लूकोज अणु දෙකක් එක් වී හිස්තන ද फ्रक्टोज ग्लूकोज एक भी फ्रक्टोज ग्लूकोज एक भी हिस्तना द हिस्तना द गैलेक्टोज ग्लूकोज एक भी गैलेक्टोज ग्लूकोज अणुවක් एक भी गैलेक्टोज ग्लूकोज एक भी हिस्तना द යන ඩයිසැකරයිඩ් සෑදේ යන ඩයිසැකරයිඩ් සෑදේ දැන් ඔබට හිස්තැන් පුරව ගන්න පුළුවන් නේ. හරියට පාඩම් තේරුණා නම් ඕකේ. යන ඩයිසැකරයිඩ් සෑදේ. දෙවෙනි ප්‍රශ්න. එතන හිස්තැන් තුනයි ලකුණු තුනක් තියෙනවා. මොකද දෙවෙනි ප්‍රශ්න. ලියන්න. නිර්ඔක්සිහාරක සීනි යනු මොනවාද? නිර්ඔක්සිහාරක සීනි ලෙස හඳුන්වන්නේ නිර්ඔක්සිහාරක සීනි ලෙස හඳුන්වන්නේ කුමන ඩයිසැකරයිඩේද? කුමන ඩයිසැකරයිඩේද? තුන. ශාකවල අඩංගු නොවන ඩයිසැකරයිඩය කුමක්ද? ශාකවල අඩංගු නොවන ඩයිසැකරයිඩය කුමක්ද?
ශාප් වල අඩක් නොවන ඩයිසැක්‍රයිඩ් එක කොහොමද? ඊළඟට පැණි රස නැති ඩයිසැක්‍රයිඩ් එක කොහොමද? පැණි රස නැති ඩයිසැක්‍රයිඩ් එක කොහොමද? පැණි රස නැති ඩයිසැක්‍රයිඩ් එක කොහොමද? මෙන්න ඊළඟ ප්‍රශ්නේ 5 හිස්තම් පුරවන්න. සත්ත්ව පටකවල සංචිත පෝෂකය. සත්ත්ව පටකවල සංචිත පෝෂකය. ඉක්මනට සත්ත්ව පටකවල සංචිත පෝෂකය හිස්තන. සත්ත්ව පටකවල සංචිත පෝෂකය හිස්තන වන අතර ශාක පටකවල සංචිත පෝෂකය. ශාක පටකවල සංචිත පෝෂකය. ශාක පටකවල සංචිත පෝෂකය හිස්තනක් වේ. අවසාන ප්‍රශ්නය. ශාකවල සෛල බිත්තිය ශාකවල සෛල බිත්තිය ගොඩනැගෙන පොලිසැකරයිඩ් එක කොහොමද? පොලිසැකරයිඩ් එක කොහොමද? ගොඩනැගෙන පොලිසැකරයිඩ් එක කොහොමද? රයිට්. දැන් උත්තර ලියලා තිබුණා. ගොඩක් අය මගේ ක්‍රමයට උරු වෙච්ච අය අලුත් ක්‍රමයට එක උරු නැතුව ඇති. දැන් විනාඩියක් අතර උත්තර. විනාඩියයි තත්පර 60යි. මොකද? අන්තිම දුන්නේ ශාකවල සැල බිත්තිය ගොඩනැගෙන ප්‍රධාන සංඝටකය කොහොමද? තම පොලිසැකරයිඩ් එක කොහොමද? ඉක්මනට කරන ළමයි මම ප්‍රශ්න දෙනකොටම උත්තරේ තියෙනවා. ඒ ක්‍රමයට ඔබ තුරු වෙන්න. ලියලා ප්‍රශ්න දෙන්න ඉවර වෙනකොට උත්තරේ ඉවර වෙනවා. ඒක මම දාන්නේ ඒක පාරක් ඒක තමයි දාන්නේ සවස්තේ ඔව් ඒක ඉක්මනට ගියා දැන් වෙලාව ඉවරයි. දැන් ඔබමයි ඔබගේ පොත බලාගන්නේ රතු පාට පැන ගන්න. වෙලාව යනවා. ඔන්න ඔබගෙන් අහුවා ග්ලූකෝස් එක් පීස් හැදෙන්නේ. බලන්න එතන මෝල්ටෝස් කියනවා නම් හරිද? වැරදි නම් මෝල්ටෝස් කියලා හදාගන්න රතු පාට පැන.
ෆ්‍රක්ටෝස් ග්ලූකෝස් එක්ක සෑදෙන්නේ සුක්‍රෝස් කියලා කියනවා නම් හරිද? සුක්‍රෝස්. ඔබ අවංක නම් මේක හොඳ ගමනක් යන්න පුළුවන්. ලකුණු නෙවෙයි වටින්නේ. අපි හරියට දෙයක් ඉගෙන ගන්නවයි කියන එක. එතකොට මේ වැරදෙන දේ ප්‍රශ්න තුලින් ඔබට එනවා නම් ඒක තමයි හරි. ලකුණු අවශ්‍ය නැහැ. ධම්ම බලලා මේක ලකුණු නැහැ මේ කොල්ලගේ කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒකට නේ මං ඉන්නේ. ලකුණ නෙවෙයි මෙතන වැදගත්. මාත් එක්ක මේ යන ගමන හරියට ඔබ යන්න. එතකොට මේක හරියට හරියනවා. right තුන්වෙනි එකට ආවේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා සෑදෙන්නේ ලැක්ටෝස්. එතකොට වැරදි නම් හදාගන්න. එතන හරි තුනක් එතන තියෙනවා. පළවෙනි එකට මාල්ටෝස්, දෙවෙනි එකට සුක්‍රෝස්, තුන්වෙනි එකට ලැක්ටෝස්. දෙවෙනි ප්‍රශ්නේ නිරොක්සිහාරක සීනි කියන්නේ සුක්‍රෝස් කියලා කියනවා නම් හරියට දාන්න. නිරොක්සිහාරක සීනි කියන්නේ සුක්‍රෝස් නම් හරියට දාන්න. තුන්වෙනි එක ශාකවල නැති ඩයිසැකරයිඩය ලැක්ටෝස් කියලා කියනවා නම් හරි දාන්න. ශාකවල නැති ඩයිසැකරයිඩය ලැක්ටෝස් කියලා කියනවා නම් හරි දාන්න. නැත්නම් හදාගන්න රතු පාට එකට හරි දාන්න එපා. ඊළඟට පැණි රස නැති ඩයිසැකරයිඩය. පැණි රස නැති ඩයිසැකරයිඩය ලැක්ටෝස් නම් හරි දාන්න. පැණි රස නැති ඩයිසැකරයිඩය ලැක්ටෝස්. වැරදි නම් හදන්න. ඊළඟට දුන්නා හිස්තැන් සත්ව සංචිත ආහාරය වන්නේ ග්ලයිකෝජන්. පළවෙනි හිස්තැන ග්ලයිකෝජන්. ශාකවල සංචිත පෝෂකය පිෂ්ඨය. එහෙනම් පළවෙනි හිස්තැන ග්ලයිකෝජන්, දෙවෙනි එක පිෂ්ඨය. දෙකම හරි නම් හරි දෙකයි. නැත්තම් හදාගන්න. මුල් එක ග්ලයිකෝජන්, ඊළඟ එක පිෂ්ඨය. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ. ශාක සෛල බිත්තිය ගොඩකට ප්‍රධානම සංඝටකය සෙලියුලෝස්. සෙලියුලෝස් නම් හරියට දාන්න. දැන් ගණන් කරන්න හරි. 1 2 3 4 5 6 7 8 9. 9න් කීයද කියලා දාන්න. 9න් කීයද කියලා දාන්න. ඉතින් ආදරණීය ළමයි අද දවසේ පාඩම අදම අපි කොච්චර තේරුම් ගත්තද කියලා බැලුවා. ඔන්ලයින් එකට වඩා අපි සජීවී නම් මේක හරිම වටිනවා. මොකද කරන්නේ? මා අකමැත්තෙන් උනත් ඔන්ලයින් තෝරගන්න වුණා. ඉතින් මොකද කරන්නේ නේද? ඉතින් කොහොම හරි ඔබගේ ලකුණු මට්ටම 9න් 9 නම් අතිශයින් හොඳයි. එකක් අඩු නම් 8ක් නම් ඒත් හොඳයි. ඔබ මතක තබා ගන්න ඔක්කොම හරියාව නෙවෙයි ඕනේ. වැරදුණු දේ නිවැරදිව තේරුම් ගැනීමයි ඕනේ. එතකොට ඔබ සැබෑ ළමෙක් බවටපත් වෙනවා. right දැන් එහෙනම් ඒ පොතත් වහන්න. දැන් ඔබට මම දුන්නනේ ප්‍රශ්න වගේක් 9 වසර. අන්න දැන් 9 වසර පොත ගන්න. 9 වසර පොත. දැන් 10 ඉවරයි 9 වසර. විනාඩි ගානයි තියෙන්නේ මම. මම ඇස ගැන දීලා තිබුණා මම මිනිස්සාගේ ඇස ඇඳලා කොටස් නම් කරන්න කියලා. මට මතක ඇටියට මේ ප්‍රශ්න ටික ඔබට දුන්න උත්තර ලියන්න කියලා. මම ඒ නිසා වේගෙන් යනවා. ඇසට ආලෝකය ඇතුළේදී පාලනය කරන්නේ කුමන කොටසද? තාරා මණ්ඩලය. කණිනිකාව තුළින් ඇතුළ වෙන කැත්ත ඒක සිදුර පාලනය කරන්නේ තාරා මණ්ඩලය. ඔබ උත්තරේ දාලා තියන තාරා මණ්ඩලය. අක්ෂේ කාචේ කාර්යය තමයි දුර සහ ළඟ පිහිටි වස්තු අණුව කාචයේ වක්‍රතාව අඩු වැඩි කිරීමෙන් ප්‍රතිබිම්බයේ දෘෂ්ටි විතානය මත සාදා ගැනීම. දුර සහ ළඟ පිහිටි වස්තු අණුව කාචයේ වක්‍රතාව අඩු වැඩි කර ගැනීමෙන් වස්තුවක ප්‍රතිබිම්බයේ දෘෂ්ටි විතානය මත අඩු ගන්න කෙටියෙන් ලියලා තියෙනද බලන්න. වස්තුවක ප්‍රතිබිම්බයේ දෘෂ්ටි විතානය මත පතිත කිරීම. වස්තුවක ප්‍රතිබිම්බයේ දෘෂ්ටි විතානය මත පතිත කිරීම. ඊළඟට වස්තුවක් අපට දර්ශනය වීමට නම් ප්‍රතිබිම්බ පතිත වූ ස්ථානය කුමක්ද? දෘෂ්ටි විතානය. දෘෂ්ටි විතානය. ඊළඟට අහනවා දෘෂ්ටි ස්නායුවේ කාර්යය. දෘෂ්ටි විතානය මත වැටෙන ප්‍රතිබිම්බය පිළිබඳ සංඥා මොළේ වෙත ගෙන යාම. දෘෂ්ටි විතානය මත වැටෙන ප්‍රතිබිම්බය පිළිබඳ සංඥා නැත්නම් ආවේග නැත්නම් පණිවුඩය ආවේග මොළය කරාගෙන යාම. ඊළඟ ප්‍රශ්නේ අක්ෂි දෝෂ දෙකක් දෙන්න. ඔබ ඒක ලියලා තියෙනවද බලන්න.
6වෙනි ප්‍රශ්නේ අක්ෂි දෝෂ දෙකක් දෙන්න. දැන් ඔබ අක්ෂි දෝෂ දෙක ලියන්න මම ගිය සතියේ දුන්නද නැද්ද කියලා දන්නේ නැති ඉන්න. අක්ෂි දෝෂ දෙක. මතක තියාගන්න අක්ෂි රෝගයි අක්ෂි දෝෂයි දෙකක්. අක්ෂි දෝෂ දුරදෘෂ්ටිකත්වය අවිදුරදෘෂ්ටිකත්වය. ඒක කියන්නේ සද්දේ ඔන්න දැන් එතන ඉඳලා ප්‍රශ්න ලියා ගන්න. 7 දුරදෘෂ්ටිකත්වය යනු කුමක්ද? ටක්කල් ලියන්න. දැන් ඒක ප්‍රශ්නේ එක ඊගොල්ලෝ බලා ගන්න. දුරදෘෂ්ටිකත්වය යනු කුමක්ද? ඔන්න ලියා ගන්න ප්‍රශ්න ටික. ඒක රෝල් දෙකක් තියන්න. මේවා අකුරු කැතුනට කමන්නේ නැහැ. 9 නෝට් එකයි. දුරදෘෂ්ටිකත්වයට එක් හේතුවක් සඳහන් කරනවා. ඇයි ඒක හැදුනේ කෙනෙකුට? හේතුවක් තියන්න. දුරදෘෂ්ටිකත්වයට එක හේතුවක් සඳහන් කරනවා. දුරදෘෂ්ටිකත්වයට එක හේතුවක් සඳහන් කරනවා. ඒක ලියාගන්න. එක හේතුවක් රෝලක් තියන්න. ඊළඟ එක 9. දුරදෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇසක ඉක්මනට ලියලා අකුරු කැතුනට කමන්නේ. දුරදෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇසක ප්‍රතිබිම්බයේ සෑදෙන කින සටහනදී. ප්‍රතිබිම්බයේ සෑදෙන කින සටහනදී. දුරදෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇසක ප්‍රතිබිම්බයේ සෑදෙන කින සටහනදී. දුරදෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇසක ප්‍රතිබිම්බයේ සෑදෙන කිරණ සටහනදී. මේ ප්‍රශ්න වල දෙවියගේ මගේ වැඩි. ඒක ගණන් ගන්න එපා. ප්‍රතිබිම්බ සෑදෙන කිරණ සටහන. ආනිත් ප්‍රශ්න ලියුණා කමන්නේ නැහැ. තව දවස් 2-3කට